සාමාන්‍ය සමයේ 27 වන ඉරුදින දිව්‍ය පූජාවට සහභාගී වන අපට අද දිනට නියමිත දේව වචනය තුල විවාහය දෙවියන් වහන්සේ විසින් ස්ථාපිත කළ බවත් කිතුණුවන් වශයෙන් විවාහ ජීවිතය ශුද්ධවන්තව විශ්වාසවන්තව ගත කළ යුතු බවත් මතක් කර දෙයි. දෙවියන් වහන්සේ විසින් එක් කළ යුග දිවිය කිසිදු බලපෑමක් මත වෙන් නොකළ යුතු බව කියා දෙනසේක. එම නිසා අද දිනදී සැමදා ආදරයෙන් පිරුණු එකමුතු පවුල් දිවියක් ගත කරන්නට අවැසි වරම් ඉල්ලා මෙම දිව්‍ය පූජා යාගයට බැති සිතින් සහභාගී වෙමු. Bindu selena irurets dilena නවදිනකට අප පවතබරා නසගී ගැයෙනා දෙවිදු පැසසෙනා නවසිතුවිලි ගොමු කර හදිනා නවසිතුවිලි ගොමු කර හදිනා ඔබ හට පැසසුම් වේවා අප හට දුන් නවදිනදා ඔබේ නම ලෝ පැතිරේවා අප මුවගින් නිසි ලෙසිනා අප මුවගින් නිසි ලෙසිනා පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුදාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමෙන්. අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවිය පියාණන්ගේ ප්‍රේමයත් සුදාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද සාමාන්‍ය සමයේ 27 වන ඉරුදින දුවේ පුතේ ගෙවල් වල ඉඳගෙන අද අපි මේ සුද්ධෝ යාගයට සහභාගී වෙනවා. අපිට තාම දහම් පාසලට එන්නට විදිහක් නැහැ. දිව්‍ය පූජාවට සහභාගී වන්නට ඉඩකඩක් නැහැ. නමුත් අපි තුල තවමත් උනන්දුව පිපාසය ඒ ආකාරයෙන්ම පැවතීම දෙවියන් වහන්සේ දුන්නු අපූර්ව වරප්‍රසාදයක්. ඒ නිසා දුවේ පුතේ අපි අත් දෙක වැඳගෙන නිවස සිටින සියලුම දෙනාම එක්කාසු කරගෙන මහා භක්තියකින් දෙවියන් වහන්සේගේ මේ සුද්ධ වූ යාගයට සහභාගී වෙමු. ඒ සඳහා අප අතින් සිදුවන වැරදි අඩුපාඩු මෙනෙහි කරමු, සමාව අයද සිටිමු. විශේෂයෙන් දෙමව්පියන්ට අකීකරු වුණා නම් දෙමව්පියන්ගේ අවවාද අනුශාසනා වලට අනුව අපි ජීවත් නොවුණා නම් අපි උන්වහන්සේගෙන් සමාවිල්ලමින් යාඥා කරමු. වේදනාවන් දරා ගන්නට බැරිව අපි ප්‍රතික්‍රියා කරපු අවස්ථාවක් නැති. වේදනාව ඇතුළේ තිබුණු අනාගතය, වේදනාව ඇතුළේ තිබුණු ගැලවීම අපි නොදකින්නට ඇති. පාප පරීක්ෂාවන් වලට හසු වන්නට ඇති. අපි සමාවය දෙමින් යාඥා කරමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අදපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. ඒ භාග්‍යවත් නිත්‍ය කන්‍යමරියතු වේද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර
සදා ජීවනයට අප පමුණුවන සෙක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොවේ උන්වහන්සේගේ දයාවල දනන් හට සාමය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගීය රජානනී සියලු බල ඇති දෙවි පියාණනි අපි වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒක ජනිත පුත්‍ර වූ ස්වාමිනී ජේසුස් ක්‍රිස්තුනි දෙවි ස්වාමිනී දේවාශ්‍ය බාලකයාණනි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පව්හරණ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරණ වහන්සේ අපගේ යදුම් පිළිගත මැනව. පියාණන්ගේ දකුණ පසේ වැඩ සිටින වහන්සේ අපට කරුණා කළ මැනව. සුදාත්මයාණන් සමග දෙවි පියාණන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසුස් ක්‍රිස්තුනි එකම සුද්ධෝ තනන් වහන්සේ වහන්සේමය. එකම ස්වාමින් වහන්සේ වහන්සේය. එකම පරමෝත්තමයන් වහන්සේ වහන්සේමය. ආමෙන්. අපි ආඥා කරමු. සර්ව බලධාරී වූ සදාතන දෙවි ස්වාමිනී ඔබ වහන්සේ අප වෙත දරණ දයා ස්නේහය අසීමිතය. අපට දක්වන කරුණාව අප්‍රමාණය. ඔබ වහන්සේගේ කරුණා දහර අප පිට වග්රුවමින් අප හෘද සාක්ෂියෙන් පෙළෙන පව් කමා කළ මැනව. අප සංඛාවෙන් අයදින දේ අපට දානය කළ මැනව. මේ කීදේ ඔබ හා සුදාත්මයන්න් සමග එකම දෙවියන්ව සදාහරණ වැඩ සිටින්නවද රජකම් කරන්නවද ඔබගේ පුත්‍රයන් අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමෙන්. දේව වාක්‍යයට අපි භක්තියෙන් සහභාගී වෙමු දුවේ පුතේ. ඔව්හු එක්කෙනෙක්ම වන්නෝය. උත්පත්ති පොතෙන් ගත් කොටසකි. පසුව දෙවි සමිදානන් වහන්සේ කතා කොට මිනිසා තනිව විසීම සුදුසු නැත. ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි වදාළසේක. මෙසේ උන්වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන්ද අහසේ සියලු පක්ෂීන්ද මැවූසේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නාම තබන්නේදැයි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනාසේක. මිනිසා එක එකාට තැබූ නාම උන්ගේ නාම විය. මෙසේ මිනිසා සියලු ගව මහීෂයන්ටද අහසේ පක්ෂීන්ටද සියලු මුර්ගයන්ටද නම් තැබීය. එහෙත් ඔහුට සුදුසු සහකාරියක් නොවූවාය. එවිට දෙවි සමිදානන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළසේක. ඔහු නිදා සිටියදී උන්වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූසේක. උන්වහන්සේ ඔහුගෙන්ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනාසේක. එවිට මිනිසා කතා කොට දැන් ඉතින් මාගේ ඇටවලින් ගත් ඇටය වන මාගේ මාංශයෙන් ගත් මාංශය වන මැය මිනිසාගෙන් ගත් හේයින් ඇයට ස්ත්‍රී කියා කියනු ඇතැයි පැවසීය. මිනිසෙක් තම පියාද මවදාත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ බැවිනි. මෙලෙස ඔහු එක් මාංශයක් වන්නෝය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිදානෝ අපට ආශිර්වාද කරන සේක්වා. සමිදානෝ අපට ආශිර්වාද කරන සේක්වා. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති එතුමන්ගේ මාර්ගයෙහි හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝය. මන්ද ඔබේ ශ්‍රම ශක්තියේ ප්‍රතිඵලය ඔබ භුක්ති විඳින්නෙහිය. ඔබ වාසනාවන්තය.
ඔබට සුභ සිද්ධ වන්නේය. සමිදානෝ අපට ආශිර්වාද කරන සේක්වා. ඔබේ බිරිඳ ඔබේ නිවස තුළ පැළදරන මිදිවලක් වන්නේය. ඔබේ දරුවෝ ඔබේ මෙස වටා ඔලීව පැළමෙන් වන්නෝය. සමිඳුන් කෙරෙහි ගරුබිය දක්වන්නා මෙසේ ආසිරි ලබන්නේය. සමිදානෝ අපට ආශිර්වාද කරන සේක්වා. සමිදානෝ සියොන්හි සිට ඔබට ආශිර්වාද කරන සේක්වා. ඔබේ මුළු ජීවිත කාලයේදී ජෙරුසලමේ සුබ සැත ඔබට දක්නට ලැබේවා. ඔබේ දරුමුණුබුරන් දක්නට ලැබේවා. ඊශ්‍රායල් සෙනගට සාමය වේවා. සමිදානෝ අපට ආශිර්වාද කරන සේක්වා. පිරිසිදු කරන්නාද පිරිසිදු කරනු ලබන්නෝද එකම පියාණන් වහන්සේගෙන් වෙති. පවුලුතුමන් විසින් හේබ්‍රවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. එහෙත් අපට පෙනෙන්නේ දේවදූතයන්ට වඩා මදක් පහත් කරනු ලැබූ නමුත් දිවිපිදූ නිසා තේජස හා ගෞරවය නැමැති කිරුළ පැළඳ සිටින ජේසුස් වහන්සේය. එසේ වූයේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා දිවිපුදන නිසාය. මන්ද බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යන කල ඔවුන්ගේ විමුක්තිදායකයාණන් වහන්සේ දුක් විඳීමෙන් පරිපූර්ණ කිරීමටද සියල්ල මවා ආරක්ෂා කරන දෙවියන් වහන්සේට යුතුව තිබුණි. මන්ද පිරිසිදු කරන්නාද පිරිසිදු කරනු ලබන්නෝද යන සියල්ලෝම එකම පියාණන් වහන්සේගෙන් වෙති. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපුවත් ජයනද Alleluia, 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 alleluia. අපි එකිනෙකාට ප්‍රේම කරනු නම් දෙවියන් වහන්සේ අප තුළ වැඩවසන සේක. උන්වහන්සේගේ ප්‍රේමයද අප තුළ පරිපූර්ණ වන්නේය. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂ කමාක්තුමන් විසින් උපුටාගත් පාඨයක්. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. පරිසිවරු අවතුන් වහන්සේ වචනයකින් අල්ලා ගනු පිණිස
පුරුෂයෙකු විසින් සිය භාර්යාව දික් කසාද කිරීම නීතියට අනුකූල දැයි උන්වහන්සේගෙන් ප්‍රශ්න කළහ. උන්වහන්සේ උත්තර දෙමින් මෝසෙස් ඔබට කුමක් අනකලේ දැයි ඔවුන්ගෙන් ඇසුසේක. දික් කසාද සහතිකයක් ලියා ඇය අතහැර දමන්න මෝසෙස් අවසර දුන්නේ යැයි ඔහු කීය. ඒජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට ඔහු මේ ආඥා පැනවුවේ ඔබේ සිත් දැඩිකම නිසාය. ඒත් මැවීමේ මුල සිටම දෙවියන් වහන්සේ උන් ස්ත්‍රී පුරුෂ වශයෙන් මැවූසේක. ඒ හේතුකටගෙන මිනිසෙක් තම පියාද මවද අතහැර සිය භාර්යාවට ඇලුම් වන්නේය. ඒ යුවලද එකම මාංශයක් වෙති. මෙසේ වූ එවක් පටන් දෙදෙනෙක් නොව එක්කෙනෙක් වන්නෝය. එබැවින් දෙවියන් වහන්සේ කළා මනුෂ්‍යාවෙන් නොකරේවායි වදාළසේක. ශ්‍රාවකයෝ ගෙදරදී මේ කාරණය ගැන යලිත් උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ ඔවුන්ට කතා කොට සිය භාර්යාව අතහැර වෙන ස්ත්‍රියක් පාවා ගන්න කවරෙකු නමුත් ඔහු ඇයට විරුද්ධව කාමමිත්‍යාචාරය කරයි. ස්ත්‍රියක් ඇගේ පුරුෂයා අතහැර වෙන කෙනෙකු සරණ පාවා ගන්නේ නම් ඈද කාමමිත්‍යාචාරය කරන්නේ යයි වදාළසේක. සමහරු තමන්ගේ ලදරුවන් පිට ජේසුස් වහන්සේගේ අත් තබවා ගන්නා පිණිස උන්වහන්සේ වෙත ඔවුන් ගෙනාහ. එවිට ශ්‍රාවකයෝ ඔවුන්ට තරවටු කළහ. ජේසුස් වහන්සේ දැක්ක ඉතා අමනාප වී ලදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න. ඔවුන් නොවලක්වන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍ය මෙබඳු අය සන්තකය. සැබවින්ම මම ඔබට කියමි. යම් කෙනෙකු දෙවියන් වහන්සේගේ රාජ්‍ය ලදරුවෙකුසේ නොපිළිගත්තොත් ඔහු කිසිසේත් එහි ඇතුළු නොවන්නේ යයි ඔවුන්ට වදාළසේක. උන්වහන්සේ ඔවුන් තුරුළු කරගෙන ඔවුන් පිට අත් තබා ඔවුන්ට ආශිර්වාද කළසේක. සුවිශේෂක වාක්‍ය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. පුතේ දුවේ ඔබ පවුලක් ලෙස අද සම්බන්ධ වෙනවා. අද අපි කතා කරන්නේ බොහෝම වැදගත් සුභාරංචියක්. අද මෙදික් කසාදේ විවාහය ගැන කතා කරනකොට දරුවන්ට හිතෙන්නට පුළුවන් අපිට නම් සම්බන්ධ නැහැ කියලා. නෑ. ඔබට බොහොම සම්බන්ධයි. පුතේ දුවේ නමුත් මම ඔබට මතක් කරලා දෙන්න පුංචි දරුවොත් එක්කම මේ සම්බන්ධතාවය තියාගන්නට ඕන නිසා මේ ලෝකයේ මැවීමේ කතන්දරයත් එක්ක දැන් මගේ දුවලා පුතාලා දන්නවා කවුද මේ ලෝකය මැව්වේ කියලා. කවුද දැන් ලෝකය මවන්නේ? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ලෝකය මවන්නේ කොහොමද? කිසිම දෙයක් නැතුව. ඒකයි උත්තරේ පුතේ. කිසිම දෙයක් නැතුව දෙවියන් වහන්සේ ලෝකයේ මවනවා. මහා අන්ධකාරයක් පවතින. මේ අන්ධකාරය පවතිනකොට ආත්මානුභාවය සැරිසරනවා. එවිට ආලෝකය ඇති වෙනවා. ඔන්න දවාල රාත්‍රිය වෙන් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දෙවියන් වහන්සේ අහස් කුස ඇති කරනවා. ඊට අහසයි පොළොවයි වෙන් වෙනවා. දෙවියන් වහන්සේ භවභෝග ඇති වෙන්නට සලස්වනවා. පක්ෂීන් ඇතිවන්නට සලස්වනවා. පුතේ බලන්න හැබැයි දෙවියන් වහන්සේ තමයි ඉරහඳ තාරකාත් මවන්නේ. හැබැයි මේ මවන විදිහට මේ මැවීමේ පිළිවෙල ගත්තම දෙවියන් වහන්සේ ඉරහඳ තාරකා මවන්නේ කීවෙනි දවසේද? කීවෙනි දවසේද? 4 වෙනි දවසේ. ඒ කියන්නේ ඇයි මේ 4 වෙනි දවසේ ඉරහඳ තාරකා මවනවා කියලා මේ කතුවරයා කියන්නේ? බයිබලයේ සඳහන් වෙන්නේ. ඇයි ආත්මානුභාවයෙන් ලියවිච්ච බයිබලයේ එහෙම සඳහන් වෙන්නේ? ඒකට තියෙන ප්‍රධාන හේතුවක්. මේ ඉරහඳ තාරකා මවන්නේ දෙවියන් වහන්සේ. අපි දකින මහා ආලෝකයේ ඉර. එතකොට මේ ඉරට එහා තව ආලෝකයක් තියෙනවා. අපිට මතක් කරලා දෙන්න. ඉරත් පාලනය කරන්නේ දෙවියන් වහන්සේ. ඉරට ආලෝකය දෙන්නේ දෙවියන් වහන්සේ නැමැති ආලෝකය කියන එක ඒත්තු ගන්නවන්නටයි. අවසානයේදී දෙවියන් වහන්සේ උන්වහන්සේ දූවිලි
පොදක් අරගෙන උන්වහන්සේ මනුෂ්‍යව මවනවා. මනුෂ්‍යයාගේ නාස්පුඩු වලට ජීවන හුස්ම හෙලනවා. මනුෂ්‍යයා මවනවා දෙවියන් වහන්සේගේ සමාන කමට ස්වභාවයට. ඊට පස්සේ මනුෂ්‍යයාට කියනවා ඔබ මේ ලෝකය බලා ගන්න වැඩි වර්ධනය කරන්න. පුතේ දුවේ හැබැයි මේ මැවීමේ කතාව ගත්තම ඊට පස්සේ පුතාලා දකිනවා දැන් ඒදන් උයනක් ගැන කතා වෙනවා. සමහර අය කියනවා දෙවියන් වහන්සේ මැව්වේ ඒදන් උයන කියලා. නෑ. ඒදන් උයන පස්සේ ඊට පස්සේ දෙවියන් වහන්සේ පැත්තකින් හදනවා. මිනිස්යාව පිහිටවනවා මේ ඒදන් උයනේ. ඒදන් උයනේ මිනිස්යාව පිහිටෙව්වට පස්සේ මිනිස්යාට කියනවා මේකේ තියෙන ඕන දෙයක් ඵල භුක්ති විඳින්න මේ වැඩි වර්ධනය කරමින් මේ ඒදන් උයනේ ජීවත් වෙන්න. හැබැයි ජීවන වෘක්ෂය තියෙනවා. හැබැයි ඊට පස්සේ තියෙනවා හොඳ නරක අවබෝධ කරගැනීමේ වෘක්ෂය. උන්වහන්සේ කියන ඕන දෙයක් භුක්ති විඳින්නට පුළුවන් මේ හොඳ නරක අවබෝධ කරගැනීමේ වෘක්ෂයට පමණක් අත නොතබන්න, එහි ඵල නොකන්න. පුතේ දුවේ දැන් ආදම් මොකද කරන්නේ? බොහොම සන්තෝෂයෙන් මේ ඒදන් උයනේ ජීවත් වෙනවා. අවශ්‍ය හැමදේම තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේ දකිනවා ආදම්ට අවශ්‍ය හැමදේම තිබුණට ආදම් තනිකමෙන් ජීවත් වෙන්නේ. දැන් දෙවියන් වහන්සේ කොහොමද තනිකම දන්නේ දුවේ පුතේ? ඇයි උන්වහන්සේ සුද්ධෝ ත්‍රිත්වයේ ස්වාමින් වහන්සේ, පියාණන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, සුද්ධාත්මයන් වහන්සේ. මේ පියාණන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, සුද්ධාත්මයන් වහන්සේ තුළ තිබෙන සහයෝගයේ සහජීවනය මේ තේරුම් ගැනීම ප්‍රියදර සහෝදර සහෝදරියනි තිබ්බේ නැහැ දුවේ පුතේ. මේ ආදම් ඇතුළේ ඇයි ඌ තනියම ජීවත් වුනේ? දෙවියන් වහන්සේට ඕන ඒ සාංගිකත්වයේ සහයෝගයේ සහජීවනය මේ ආදම්ට දෙන්න, ඒ අත්දැකීම ලබා දෙන්න. ඒ නිසා මොකද කරන්නේ? ආදම්ව නින්දකට යවලා ආදම්ගෙම ඉලෑටයක් අරගෙන ආදම්ට ස්ත්‍රියව මවලා දෙනවා. ඒ නිසා තමයි කියන්නේ මේ ස්ත්‍රියව මැව්වට පස්සේ මේ කියනවා දෙවියන් වහන්සේ බොහොම අපූර්වට මිනිසෙකු තම පියාද මවද අතහැර සිය භාර්යාවට බැඳින්නේ බැවින්ය. මෙලෙස ඔහු එක් මාංශයක් වන්නේයි. පුතේ පළවෙනි සක්‍රමේන්තුව මේ දෙවියන් වහන්සේ ස්ථාපිත කරපු ප්‍රබල ප්‍රධාන පළවෙනි සක්‍රමේන්තුව උන්වහන්සේ ස්ථාපිත කරපු මොකක්ද? විවාහය. මේ විවාහය ගැන සුද්ධ බයිබලයේ තිබුණට පරිසවරු විනයදරියෝ අපි දකිනවා සුවිශේෂයේ දෙවියන් වහන්සේව හොයාගෙන එනවා. ඇවිල්ලා අහනවා මොනවා ගැනද? දික්කසාදය ගැන. විවාහය ගැන අහන්නේ නැහැ. අහන්නේ මොනවා ගැනද? දික්කසාදය ගැන අහන්නේ. දික්කසාදය ගැන තමයි ඔවුන් ප්‍රශ්න කරලා ජේසුස් අල්ල ගන්නට යන්නේ. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, දුවේ පුතේ, අද අපිත් කතා කරන්නේ විවාහය ගැන නොවේ වැඩිපුරම. දික්කසාද ගැන කතා කරන්නේ. අද අපිටත් ඇහෙන්නේ විවාහය ගැන නොවේ, දික්කසාද ගැන. අර අපේ පියතුමෙක් ඉන්න පවුල් සම්බන්ධව උන්වහන්සේ බොහොම ලස්සනට කියනවා අද බැරි වෙලාවක්වත් උන්වහන්සේ ගාවට එන ප්‍රමාණය 100ක් වෙලා තිබුණා නම් ඒ ප්‍රමාණය අද 3 ගුණයකින් වැඩිලා 300ක් වෙලා. ඒ කියන්නේ 3 ගුණයකින් වැඩි වෙලා දික්කසාද වෙන ප්‍රමාණය. 10 දෙනෙක් විවාහ වුණොත් 7 දෙනෙක්ගේ විවාහය දෙකඩ වෙන්නට තියෙන සම්භාවිතාව වැඩි. 3 දෙනෙක්ගේ විවාහය විතරයි සම්පූර්ණ වෙන්නේ. සමහර විවාහයන් තියෙනවා මන් දන්න හඳුනන එක පවුලක් මේ ළඟදී 45 වෙනි විවාහ සංවත්සරය සැමරුවා. හැබැයි දරුවන් තුල හැඟීමක් නැහැ 45 සමරනකොට. ඇයි හේතුව තමයි මේ දෙමව්පියෝ එකට හිටියට වැඩක් නැහැ. ඔවුන් තුල ලොකු සම්බන්ධතාවයක් නැහැ. ඔවුන් එක ගෙදර දෙතැනකට වෙලා ජීවත් වෙන්නේ. දුවේ පුතේ, එතකොට බලන්නට ඕනේ ඇයි දැන් මේ විවාහයන් මේ විදියට සිද්ධ වුණේ? කවදා හරි අපිටත් මේ වගේ ඉරණමක් එහෙමනම් අත් වෙන්නට යන්නේ. එහෙමනම් මේ අපේ ජීවිතයේ තිබෙනව ආකල්ප ගුණාංග ධර්මතාවයන් අපි කොයි විදියටද වෙනස් කර ගන්නට ඕන? මොනවාද මේ දික්කසාද වෙන්නට හේතු කාරණාවල්? එතකොට අපේ පවුල අපේ දෙමව්පියෝ විදියට අපිට එකට බැඳෙන්නට නම් එක පවුලක් ලෙස හැමදාම ජීවත් වෙන්නට නම්
අර දෙවියන් වහන්සේ දුන්නු සහයෝගය සහජීවනයේ මේ තේරුම් ගැනීම ඇති වෙන්නට නම් අපි කොයි තැන් ගැනද සැලකිලිමත් වෙන්නට ඕන. දික්කසාදයන් ගැන කතා කරනකොට ලොකු කාරණාවල් නෑ පුතේ. අද තියෙන්නේ මොනවාද? එක හේතුවක් තමයි වේදනාවන් දරා ගන්න බැරිකම. අද කිසි වේදනාවක් දරා ගන්නට පුළුවන් කමක් නැති වෙලා. ඇයි හේතුව මොකද්ද? වේදනාවල් දෙන්නේ නැහැ. වේදනාවල් පුංචි කාලේ ඉඳන් අඳුරන්නේ නැහැ. අපේ දෙමව්පියන්ගේ එකම අභිප්‍රාය දරුවන්ට සුර සැප දෙන එක. අනේ අපිට ලැබුණේ නැහැ, අපේ දරුවන්ට දෙන්න ඕන කියන අභිප්‍රායෙන් තමයි අද දෙමව්පිය හැමදේම කරන්නේ. හැබැයි ඒකෙන් දෙමව්පියෝ දන්නේ නැහැ මේක දරුවගේ ඉදිරි අනාගතයේ වගකීම් ගන්නකොට වගකීම් දරනකොට පවුලක් ලෙස එකට ජීවත් වෙනකොට කොයිතරම් බලපානවද කියලා. අද Taman නොකරන නිසා එහි බරපතලකමක් එහෙම නැත්නම් වටිනාකමක් තේරෙන්නේ නැති තත්ත්වයටපත් වෙලා. එක තාත්තා කෙනෙක් මාත් එක්ක බෙදා ගන්නවා. දවසක් මේ තාත්තා මහා වැස්ස ගෙදරට යනකොට එළියේ පුතා පුටුවකුත් දාගෙන කකුල් දෙකත් උඩ තියාගෙන ෆෝන් එක අරගෙන ඔබ ඉන්න ගමන් කෑ ගන්නවා අම්මේ වහිනවා අම්මේ අන්න රෙදි ටික තෙමෙනවා අම්මේ වහිනවා අම්මේ අන්න වැල කඩාගෙන වැටුණා කියනවා විතරයිලු දරුවා නැගිටින්නේ නැහැලු. තාත්තා ටික වෙලාවක් ඉඳලා ඇහුවලු ඇයි කකුල් දෙක කැඩිලාද ගිහිල්ලා ගන්න බැරිද? අනේ මට බෑ අම්මට ඕන නම් ගන්න මම හේතුවේ මම වැල්ට දැම්මේ. තාත්තාවල කාගේ රෙදි තියෙන්නේ? සද්ද නැහැලු. තියෙන්නේ පුතාගේ රෙදි. මේ අම්මා කොයි තරම් මහන්සි වෙලා අර වැඩේ කරාට ගාණක් නැහැ. නිනව්වක් නැහැ. බරක් නැහැ. ඇයි ඒ? Taman නෙමේ කරේ. Taman වේදනාවටපත් උන්නේ නැහැ. Taman කරපු වැඩේ නොවන නිසා අද කිසිම තැකීමක් නැහැ, වටිනාකමක් නැහැ. දරුවට අද මේ වගකීම දෙනකොට තමන්ගේ දේ තමන්ට කරගන්න පුරුදු වෙනකොට දරුවා දවසක පවුලක් වෙනකොට ඒ වගකීම් ඉහළින් දරන්න පුරුදු වෙන ඕනම දෙයක් දරා ගන්න දරුවට පුරුදු වෙන්නට පුළුවන්. එතකොට දරුවට ඒ හැකියාව ඔබ දීලා තියෙනවා. එහෙම වුණොත් මේ පවුල් දෙකට වෙන්නේ නැහැ. ඕන තරම් උදාහරණ ගන්නට පුළුවන්. මේ වේදනාවන් දරාගන්නේ නැති නිසා වේදනාවන් සහ මේ එන අභියෝග වලට මුහුණ දෙන්නට බැරුව කොයි තරම්නම් මේ පෞල් ජීවිත විනාශ වෙනවාද කියලා බලන් ගියම පුංචි කාරණාවල්. හැබැයි ඒ කාරණාවල් දරුවන්ට පුරුදු පුහුණු කරලා නැහැ. ඒ නිසායි ඒ බැඳීම් අද හැල්ලු වෙලා තියෙන්නේ. දෙවෙනි කාරණාව ප්‍රියාදර සහෝදර පෞද්ගලික ස්වාධීනත්වය. ඒ මොකක්ද ඒ කතාව? අපි හොයනවාද මහා නිදහස. විවාහ වුණාමත් කියන්නේ මේ ඔයාගේ දේවල් බලාගෙන මගේ දේ මම බලාගෙන. මගේ දේවල් වලට ඇඟිලි ගහන්න දෙන්න එපා. මට ඕන විදිහට මං ජීවත් වුණා. මං ගෙදරත් ජීවත් වුණේ එහෙමයි. දැනුත් ජීවත් වෙන්නේ මෙහෙමයි. පුතේ ඒ තත්වෙට කියනවා නම් දැන් මේ පුංචි කාලේ ඉඳන් ඉස්සරහටත් කියන්නේ ඕකම තමයි. තාත්තා අයියට කියනවා නම් මගේ පොත් ටික ගන්න එපා. අයියට කියනවා නම් මගේ ඇඳුම අඳින්නට එපා. අම්මා තාත්තා ගෙදරදී දරුවන්ට පෙන්නනවා නම් තමන්ගේ ෆෝන් එක තමන්ට විතරයි ස්වාමි පුරුෂයාගේ ෆෝන් එක බිරිඳට අල්ලන්න දෙන්නේ නැහැ. බිරිඳගේ ෆෝන් එක ස්වාමි පුරුෂයාට අල්ලන්න දෙන්නේ නැහැ. තියෙන පාස්වර්ඩ් ටික ඔක්කොම දාලා ඕකම නේද දරුවා ඉස්සරහට අරගෙන යන්නේ. පෞද්ගලික ස්වාධීනත්වය, නිදහස, තමන්ගේ ලෝකයේ තමන්ට ඉස්සර මේ රැකියාව කරලා එහෙම නැත්නම් ওই ගොවි තැනක් කරලා කීයක් හරි හම්බුනහම තාත්තා මොකද කරන්නේ? ගෙනල්ලා ඕක බිරිඳට දෙනවා. අද බිරිඳගේ වැටුප මොකද්ද කීයක්ද කියලා ස්වාමි පුරුෂයා දන්නේ නැහැ. ස්වාමි පුරුෂයාගේ වැටුප කීයද කියලා බිරිඳ දන්නේ නැහැ. ඒ තරමටම පෞද්ගලිකකරණීය වෙලා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි අද වාහන වෙනම තියෙන්නට ඕන. තමන්ගේ කාමරයට කියලා වෙනම ටීවී එකක් තියෙන. තමන්ගේ දේවල් වෙන කිසිම කෙනෙක්ට අල්ලන්න දෙන්නේ නැහැ. ඕක ඉඩකඩමටත් පාවු වෙනවා, පාස් වෙනවා අන්තිමට. ඉඩකඩම් වලට අත තියන්න දෙන්නේ නැහැ. එක බින් අඟලක් දෙන්නේ නැහැ. ගෙවල් 3ක් තිබ්බත් එක සහෝදරයෙක් ඉන්නවනේ එක ගෙයක්වත් නැතුව එක ගෙයක් දෙන්නට අද ලැහැස්ති නැහැ. ඇයි ඒ? මේ තිබෙනා වූ ප්‍රශ්න. පුංචි කාලේදී දරුවන්ව හරි තැනට යොමු නොකරන නිසා ඇතිවෙනා වූ දේවල්.
දික්කසාදය ගැන කතා කරන්නට ඉස්සල්ලා අපි ගුණාත්මක භාවයන් ගැන කතා කරනකොට අපි දික්කසාදය ගැන කතා කරන්න දැන් අපි විවාහය ගැන කතා කරයි. හැමදාම පවතින සම්බන්ධතාවයන් ගැන දිවිට කතා කරයි. ඒ වගේම ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද උන්වහන්සේ අපිට කියනවා බොහොම පැහැදිලිවම මේ පුතේ දුවේ ඔබ මේ දේ අහගෙන ඉන්නකොට පුංචි කාලේ නම් මේ යහපත් සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්න අපිට පුරුදු වෙන්නට ඕන. අපිට හොඳ නායකත්වයක් තියෙන්නට ඕන. නායකත්වය තුළ අනිත් කෙනා ගැන හිතන්නට ඕන. අපි පුළුවන් තරම් අපේ සහෝදරියොත් එක්ක බැඳෙමින් ජීවත් වෙන්නට ඕන. අනිත් කෙනා ගැන හිතනකොට, අනිත් කෙනාව තේරුම් ගන්නකොට, දුර්වල කෙනාට Taman ශක්තියක් වෙනකොට ඔබ හොඳ ජීවිත, පෞල් ජීවිත ගත කරන, ඒ වගේම සමාජයට ආදර්ශමත් දෙවියන් වහන්සේ උතුම් කොට සැලකූ මේ සක්‍රමේන්තුව තුළ සාක්ෂි දරන පුද්ගලයෝ බවට අනිවාර්යයෙන්ම පත්වේවි. අමේ තාත්තේ දරුවන්ම දෙවියන් වහන්සේ ළඟට කිට්ටු කරන්න. ඔබ දැක්කා දරුවෝ ටික වරගෙන එනවා කාගාවට දෙවියන් වහන්සේ ළඟට. හැබැයි ඒ අය දැක්කා මේ අය දික්කසාදය ගැන කතා කරනවා. හැබැයි මේ දෙමව්පියන්ට ඕන ඔව්ව ගැන දික්කසාදය ගැන කතා කරන, වෙන්වීම ගැන කතා කරන නෙවෙයි දරුවන්ම දෙවියන් වහන්සේ ගාවට කිට්ටු කරන්න. එහෙම දෙමව්පිය කොට්ටාසයක් අද සමාජයේ ඉන්නවා. ඉන්නවද සමාජයේ? අද දරුවන්ව දෙවියන් වහන්සේ ගාවට කිට්ටු කරන්නට ඕන. දේව ගරුබිය ඇති දරුවන් බවට පත් කරන්න. ඒක ඇති කළොත් දෙවියන් වහන්සේ දන්නවා Taman ළඟට එන දරුවන්ව කවදාවත් නැති වෙන්නේ නැහැ. Taman ළඟට එන දරුවන් හැමදාම දෙමව්පියෝ ළඟ ඉන්න දරුවෝ බවට පත් වෙනවා. ගුණාත්මක භාවයෙන් ජීවත් වෙන දරුවෝ බවට පත්. ඒ නිසා කිසිම බාධාවක් නොවෙන්නට උන්වහන්සේ වග බලා ගන්න. දරුවන්ම දෙවියන් වහන්සේ ගාවට කිට්ටු කරන්න. දේව ගරුබිය ඇති දරුවෝ බවට පත් කරන්න. අන්න එවිට හොඳ ජීවිත ගත කරන ආදර්ශමත් දරුවෝ අපිට අනාගතයේ දකින්නට පුළුවන්. පිතාගෙන්, පුත්‍රයාගෙන්, ස්ප්‍රීන්තු සාන්තුගෙත් නාමයෙන්. අපි නැගී සිටිමු. හඬ නගා අපේ විශ්වාසය උච්චාරණය කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආසාපොළවල පෙරෙන සියල්ලද මවදාන සිල් බලති පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එක ජනිත පුත්‍රයානන්ද එක්කම ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලකටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මවුන් ලැබ පියාණන් වහන්සේ සමග එකම බවත්ව ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවුන් ලැබුවේය. මිනිස් අපෝදේසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. සුදාමෙන් වහන්සේගේ අනුභවයෙන් කන්‍ය මරියාවන්ගේ මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අපෝදේසා පොන්සියෝ පිලාතු යටතේ කුරුසයන ගැස්නු ලැබ මරණ වේදනා විඳ උකුත් වී තැන්පත් කරන ලැබුසේක. ශුද්ධ දේවිලි පරිදි උන්වහන්සේ තුන්වෙනිදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිනසේක. ජීවිතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යද කෙලවරක් නොමැත්තේය. පියන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්ද දෝෂදාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියානන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දිවස්වරුන් මගින් කතා කළසේක. අපොස්තලවරුන්ගෙන් පැවැතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳ එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව දහකනමි. තවද මලවුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණ සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමේන්. අපගේ අවශ්‍යතාවයන් උන්වහන්සේට ඔප්පු කර සිටිමු. ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. ආදර දෙවි පියාණනි, දේව වචනය ලොව පුරා ප්‍රචාරය කරමින් දේව රාජ්‍ය මෙලොව ගොඩනගන්නට කැප වී තම සේවය පුද කරන සුදුතුම් පියතුමන් ඇතුළු පූජක පැවිදි සැමහට ඔබගේ රැකවරණය හා මඟ පෙන්වීම ලැබෙන පිණිසද. ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව.
දයාබර දිවි පියාණනි, රටවැසියාගේ යහපත සඳහා ගන්නා ක්‍රියාමාර්ගයන් අවංක ලෙස ක්‍රියාත්මක කිරීමට අප ජනනායකයන්ට ශුද්ධාත්මා ලෝකය ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. ආදර දිවි පියාණනි, ඔබ වහන්සේ අප ජීවිතය නැමැති කෙතේ වපුරන දේව වාක්‍ය ජීවිතයේ හැම මොහොතකදීම පළ දරන්නට සලසනු පිණිසද ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. ආදර දිවි පියාණනි, ඔබ වහන්සේගේ වචනයෙන් සවිමත් වී ලෞකික ආශාවන් අභිමවා පාපයට නොවැටී සිටින්නට ඔබ වචනය අප සැමට ජීවන ජල උල්පත වන පිණිසද ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. දුවේ පුතේ, අම්මා තාත්තා ළඟ ඉන්නවා නම් අම්මා තාත්තගේ අත් දෙක අල්ලගන්න. දරුවා අම්ම කිට්ටු කරගන්න. දෙවියන් වහන්සේට ස්තුතියි කියන්න. ඔබ එකට බැඳෙමින් ප්‍රශ්න කරදර බාධක මැද්දේ මේ ගමන යනවා නම්, ඒ වගේම ඔබගේ ජීවිතයේ ඇති විවිධ ප්‍රශ්න ගැටලු සම්බන්ධතාවයන් වල ප්‍රශ්න ඇති. පවුලක් ලෙස එකට බැඳෙමින් දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින්න ඒ හැම ප්‍රශ්නයකටම හරි මඟ පෙන්වීම. හැම දරුවෙක්ම තමන්ගේ දෙමව්පිය වෙනුවෙන් යාඥා කරන්න. හැම දෙමව්පියෙක්ම තමන්ගේ දරුවන් වෙනුවෙන් යාඥා කරන්න. ඔබ දන්න නොදන්න හැම පවුල් ජීවිතයක් වෙනුවෙන් යාඥා කරන්න. මේකද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. පඬු පිදීම. සපිරි පිපෙන මලක් මඟනෙලන්නේ පාද විහිරි පුරන හදක් මඟනෙලන්නේ සමිද අසිරි නසන බවෙක් මඟ පතන් සහෝදරනි, මාගේ සහභාගී ආගිය සිල්වල දීපයන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපටත් තමන් වහන්සේගේ මුළු සුද්ධෝ සභාවට ප්‍රයෝජන වන සඳහාද ස්වාමින් වහන්සේ මේ ආගිය පිළිගන්නාසේක්වා. අනන්ත පියාණනේ, වහන්සේගේ නියම අනුව අප විසින් පිළියෙල කරන ලද මේ පඬුරු පිළිගත මැනව මේ පරිශුද්ධ අභිරහස මගින් වහන්සේ පතන සේවය අපිට කරන්නෙමු. ඔබ වහන්සේ විසින් ගලවා ගන්න ලැබූ අප තුළ ඔබ අපට දානය කළ පරිශුද්ධතාවය වර්ධනය කර ගැනීමට කරුණා කළ මැනව මේ කීද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට අපි ස්තුති කරමු. ඒ යෝග්‍ය වූද යුතු වූද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි, සියලු බල ඇති සදාතන දෙවි ස්වාමිනි, සෑම කලීද සෑම තැන්නේද අපි වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතිය සාධාරණය ගැලවීම දායකය. ඔබ වහන්සේ ලොව පවතින සෑම දේ සෑදූසේක. ලොව සිදුවන සෑම දේ වහන්සේගේ අභිමතය ලෙස සිදුවන්නේය. මිනිසා පමණක් වහන්සේගේ සමානකමට මවා ලොව ඇති සෑම දේ ඔහුගේ අනසකයට තැබූසේක. ඔබ වහන්සේගේ නාමයෙන්
මුළු විශ්වයම මෙහෙයවමින් ඔබ පුත්‍ර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමට මිනිසා පත් කළසේක. අහසද පොළවද සුරදූත හමුදාවද ඔබ වහන්සේ නිතර ගායන තුත ගියද අපිද මෙසේක් වෙමින් ඔබ වහන්සේගේ මහිමය මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍රදේව ස්වාමින් වහන්සේ සුවිශුද්ධය අහසත් පොළවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයෙහි ජය ශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වර්ණතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයෙහි ජය ශ්‍රී වේවා. එසේය ස්වාමිනේ. ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධයේ සිළු සුවිශුද්ධතාවී උල්පත වහන්සේමය. එන වහන්සේගේ ආත්මයනගන භාවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි ආයතෙමු. අපේ සියදුනියේ මේ පඬුරු අපෝ දේශාපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙන පෙරපූ පෙරාගෙන වහන්සේට තුති පුදමින් ඒ කඩා සුවකී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් කෙරණු බව කරන්න. සැබවින්ම මෙය වූ දේශා පවරා දෙන ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි. රාත්‍රී භෝජනය වැළඳ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා සුවකී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනෝදනන්තුද කිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා වූ දේශාද සියලු මනුෂ්‍යයන්ු දේශාද ඒ වගුරුන් ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි. අපි විශ්වාස කරන අභිරහස් ප්‍රකාශ කරමු. ස්වාමිනිය වහන්සේ උකුත් වූසේක. ස්වාමිනිය වහන්සේ උත්තාන වූසේක. ස්වාමිනිය වහන්සේ නැවත වඩිනසේක. එහෙන් පියාණනි. උන්වහන්සේගේ මරණද උත්ථානද සිහිපත් කරමින් ජීවනදායක වූ පේද කැලවීමදායක කුසලානද අපි වහන්සේට පුද කරමු. ඔබ හැම වේ සිටිමින් ඔබට සේවය කරන්නට සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නව අප සැම ශුද්ධ ආත්මයන් සෙනෙක්සත් කරන ලබන ලෙස අපි ආවනත වායිද සිටිමු. ස්වාමිනී මුල්ලෙහි පැතර පවත්න වහන්සේගේ ශුද්ධ වූ සභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අප පොදු පියාණන්ද මැල්කම් රංජිත් නැමැති අපගේ අගරාධිපති හිමිපාණන්ද සකල පූජක පිරිසද සමගම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. උත්ථානයේ බලාපොරොත්තුව මිය ගිය අවගේ සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුන අනුකුත් සියල්ලන්ද සිහි කර වහන්සේගේ ශ්‍රී වත මඩලේ ආලෝකයේ වෙතට පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කනමරියාවන්ද භාග්‍යවත් අපෝස්තලවරුන්ද සෑම කාලයන්හිම වහන්සේගේ කැමැත්තට කරමින් දිවි ගෙවූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද උන්වහන්සේ සමග වහන්සේ ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් තුන මැනව. අපගේ දෙයත් අපගේ ස්මතුන් මත තබාගෙන පරම ගෞරවයේ මහිමය ඔප්පු කරමු. උන්වහන්සේ මගින් දුනාන්සේ සමග දුනාන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනේ ශුද්ධාත්මයන්න් හා සමග වැඩවසන්නා වූ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාහටමත් වේවා. දුවේ පුතේ
අපි ජේසු ගාවට යන්න අපිට ලොකු වමනාකමක් තියෙන්නට ඕන. හැබැයි එන හැමෝම ජේසු පිළිගන්න මොන තරම් උන්වහන්සේ කාර්ය බහුල වුණත් අපි දැක්කා. කොයි තරම් උන්වහන්සේට මහන්සි වුණත් අපි දැක්කා. උන්වහන්සේ පුංචි දරුවන්ට පිරිසිදු සිත් ඇත්තන්ට උන්වහන්සේ තුළ කොයි තරම් ඉඩක් තිබෙනවද කියලා. අපේ ආඥාවල් බොහොම ඉක්මනින් උන්වහන්සේ අහනවා දුවේ පුතේ. ඒ නිසා යාඥා කරන්න. පුතාලා යාඥා කරන තරමටම පුතාලගේ දෙමාපියන්ට පුළුවන් වෙනවා පුතාලව බලා ගන්නට. අපි යාඥා කරන තරමට අපි දන්න නොදන්න අයට අපිට පිහිට වෙන්නට පුළුවන්, මැදිහත් වෙන්නට පුළුවන් ඔවුන් වෙනුවෙන්. ඒ නිසා පුතේ අපි හැම පෞල් ජීවිතයක් වෙනුවෙන් මේ ආඥා කරමු. හැම අම්මා තාත්තා කෙනෙක් වෙනුවෙන්, හැම සහෝදර සහෝදරියක් වෙනුවෙන්, හැම දුවෙක් පුතෙක් වෙනුවෙන් මේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලොවේ දිටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සිලහපතින් අප මුදාලන මෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අපි ආයෙදිමු. ඊට වහන්සේගේ කරුණාබර පිහිට ලැබෙන ඍතුවම පවින් මිදී සිළු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගලුන් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදහට ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමී වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේගේ පාපයන් ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසයේ සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි සොනෙම සභාවට අප රටට මේ නොත් සියලුම අයගේ ජීවිතවලට ඔබ වහන්සේගේ සාමයේද සමගියද ප්‍රේමයේද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ සදාහට වැඩ සිටින සේක රජකම් කරන සේක. ආමේන්. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කෙනෙකුට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පවහරණ දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේවාජ බාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන දේවාජ බාලකයානෝ මෙන ලෝකයේ පාපය දුර්ලන අපගේම ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ භෝජනට කැඳවීම ලද අවසියලම දෙනා භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් පදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවන්නේය. සංසේගේ ශ්‍රී ශරීරයේ සාරුදීරය සදා ජීවනයේ පිණිස මාගෙන යනසෙක්වා. තනියක් නැත මට හිඟයක් සමිඳුන් මාළඟ සිටින තුරා නැත මට සතුරන් ඇත මට විතුරන් සමිඳුන් මාළඟ සිටින තුරා. කරන්නට මගක් නැතිව මට දහස් වාරයක් ලත වී සිටි මම ගමන් කරන්නට මගක් නැතිව මට දහස් වාරයක්
ලතවී සිටි මම යායුතුවේ මග ක්‍රිස්තුනි ඔබ බව ඔබ හමුවීමෙන් අත්දැක්කෙමි මම නැත මට තනියක් නැත මට හිඟයක් සමිඳුන් මාළඟ සිටින තුරා නැත මට සතුරක් ඇත මට මිතුරන් සමිඳුන් මාළඟ සිටින තුරා අපි ආඥා කරමු. දෙවි ස්වාමිනේ අප ගල ලැබූ මේ දිව්‍ය සප්‍රසාදීය භෝජනය මගින් අප පෝෂණය වී ක්‍රිස්තු ප්‍රේමයෙන් පුරුණු ලැබුවාක් මෙන්ම අප වැළඳුවන් වහන්සේගේ ස්වරූපය ගැනීමටද දුබල අපට වරම් දෙන මෙන්න වහන්සේගෙන් අවනතව ඉල්ලා සිටිමු. මේ කීද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සිල්වල්දී මහෝත්තමයන් වන පියානෝද පුත්‍රයානෝ සුදහත්මයානෝ අවසල දෙන ආශිර්වාද කරනසේක්වා. ආමෙන්. යන්න සාමයෙන් ප්‍රේමයෙන් යුතුව ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දුවේ පුතේ අපි දන්නවා දැන් අපි ඉන්නේ ජපමාල මාසේ දේව මාතාවන්ගේ අපි විශේෂ භක්තියක් මේ මාසය තුල අපි ප්‍රකාශ කරනවා, ගෙවල් වල ඉඳගෙන යාඥා කරනවා. ඒ වගේම අපි විශේෂ වැඩපිළිවෙලක් දියත් කරනවා. මාතර පල්ලියේ ඉඳලා මඩු පල්ලියට යනකන් අපි දේව මාතාවන්ගේ ප්‍රතිමාව විශේෂ තෝරගත්ත දේවස්ථානවල ස්ථාපිත කරමින් මේ රට පුරා ගමන් කරමින් අවසානයේදී මඩුපල්ලිය කරා දේව මාතාවන්ගේ ප්‍රතිමාව රැගෙන යනු ලබනවා. ඔක්තෝබර් මාසේ හැමදාම රාත්‍රී 7 සිට 8 දක්වා ඔබට වර්බුම් නාලිකාව ඔස්සේ සෙත් FM රේඩියෝ නාලිකාව ඔස්සේ සහ Facebook හරහා ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. සම්බන්ධ වෙන්න බැරි අය ගෙවල් වල ඉඳගෙන සම්බන්ධ නොවි හෝ යාඥා කරන්න. 7 ඉඳන් 8ට මූලිකවම අවශ්‍ය දේ තමයි ගෙවල් වල යාඥා කරන එක පවුලක් ලෙස. දුවේ පුතේ දහම් පාසල් දරුවෝ හැම ගෙදරකම ලස්සන අල්තාරයක් හදන්නට ඕන, මණ්ඩපයක් හදන්නට ඕන දේව මාතාවන්ට. ඒ මණ්ඩපය හදලා ෆොටෝ ගහලා තමන්ගේ ගුරුවරයාට ලැබෙන්නට සලස්වන්නට ඕන. තමන්ගේ ගුරුවරයාට ලැබෙන්නට සලස්වන්නට ඕන. ඒ මණ්ඩපය ලස්සනට හදලා නිර්මාණශීලීව හදලා ගුරුවරයාට ලැබෙන්න සලස්වන්න. ඊට පස්සේ කුමක්ද සිද්ධ වෙන්නේ කියලා මම පුතාලට දුවලට පස්සුව කියන්න. අපි දැන් අවසාන ගීතිකාවට සහභාගී වෙමු. සැඩෑලම සතරංගෙන් අප කලා දේවා අපගේ දේවි ස්වාමිනි පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ප්‍රීන්තු සාන්තගෙත් නාමෙන් ආමෙන්.
ජෙස්පීටයි Just pray, Father.